समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරිසස්ස හි ජාතස්ස කුටාරී ජායතේ මුකේ යාය චින්දති අත්තානං බාලෝ දුබ්භාසිතං භනන්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, රිලැක්ස් ටීවී ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ සුජීව අමරසිංහ මහත්මයා, වෛද්‍ය කුමුදුනි වල්පිට මහත්මිය, ජයෝදා දියණිය, භරණ පුතුණුවන් සහ බුද්ධික පුතුණුවන් විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ භාරගෙන සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. අරමුණ හැටියට තබාගත්තේ අගෝස්තු 9 වන දින උපන් දිනයේ සමරන ජයෝදා අමරසිංහ දියණියට මේ උතුම් ධර්ම දේශනාවේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනයේ සැලසේවා, අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට උතුම් තෙරුවනේ ආශිර්වාදයත් සුබ උපන් දිනයකට රත්නත්‍රේහි ආශිර්වාදයත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම පරලෝක සපත් ඩී.පී. වල්පිට ආදරණීය පියාණන්ටත්, ඒ වගේම මිල්ටන් අමරසිංහ ආදරණීය පියාණන්ටත් සහ කමලා අමරසිංහ ආදරණීය මෑණියන් ඇතුළු මියගිය සියලුම සංසාරගත ඥාතීත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම මේ වසංගත තත්ත්වය ඊතා ඉක්මනින් දුර වෙලා ලක්වැසි ලෝවැසි හැම දෙනාටම සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය, ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතයේ සඳහන් වන කෝකාලික සූත්‍ර දේශනාව. කෝකාලික කියලා කියන්නේ මේ සූත්‍රයේ පුරාම කතා කරන ස්වාමින් වහන්සේගේ නම. ඉතින් මේ දේශනාව පින්නතුනි ආරම්භ වෙන්නේ මේ විදියට. කෝකාලික හාමුදුරුව කියලා කියන්නේ කෝකාලික රටේ, ඒ වගේම කෝකාලික නගරේ කෝකාලික සිටුවරයාගේ පින්නතුනි පුතා. මොහු කෝකාලික නමින්ම පින්නතුනි පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ තාත්තා කෝකාලික ස්වාමින් වහන්සේට පන්සලක් හදලා දුන්නා. විහාරයක් හදලා දුන්නා. එතකොට තාත්තා හදලා දුන්න පන්සලේ තමයි කෝකාලික ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන්නේ. මේ විදියට විහාරේ වැඩ වාසය කරනකොට සාරිපුත්ත මොග්ගල්ලාන කියන අපේ අග්ගශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම වස් කාලයක් ගත කරන්න මේ කෝකාලික ස්වාමින් වහන්සේගේ පන්සලට වැඩම කළා. දැන් පින්වත්නි මේ වස්තුම් මාසේ සරියුත් මොගලන් දෙනම වහන්සේ වැඩියා කියන බව ආරංචි වෙච්ච මිනිස්සු මේ පන්සලට පුද පරිස්කාර කෙටියෙන්ම කියනම නම් පිරිකර ආදී කිසිම දෙයක පින්නතුණි අඩුවක් නැහැ.
සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා දෙනමට මහ පුදුම ලැබීමක් තියෙනවා. ඉතින් ඒ ලැබීමත් එක්ක පින්නතුනි පන්සලේ කිසිම දෙයක අඩුවක් පාඩුවක් නැහැ. දැන් මේ වස්තුම් මාසේ අවසන් වුණා. සරියුත් මොගලන් දෙනම වහන්සේ වැඩම කරන්නයි සූදානම පන්සලෙන්. නමුත් කෝකාලික හාමුදුරුවෝ ආරාධනාවක් කළා. අනේ ස්වාමීනි සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ තව දවස් දෙකක් පුළුවන් නම් විහාරේ වැඩ ඉන්න කියලා. ඒ ආරාධනාව කළේ වෙන අදහසක් ඇතුව. ඒ අදහස තමයි පින්නතුනි දැන් මේ 3 මාසේ මේ පන්සලට කිසිම දෙයක අඩුවක් තිබුණේ නැහනේ. ඒ කියන්නේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඉන්නකම් පන්සලේට කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒ නිසා කෝකාලික හාමුදුරු බලාපොරොත්තුනේ දැන් සරියුත් මොගලන් දෙනව වහන්සේ වඩින්න සූදානම් වෙනකොට මිනිස්සු නිකන් නෙවෙයි පින්නතුනි අනේ ආපහු දකින් ලැබෙද්ද දන්නෙත් නැහැ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම කියලා මහා විශාල විදියෙන් පුද පූජා පවත්වනවා. ඒක බලාපොරොත්තුෙන් තමයි කෝකාලික හාමුදුරු දවස් 2කට ආරාධනා කළේ. සරියුත් මොගලන් දෙනව වහන්සේ මේ ආරාධනා පින්නතුනි බාරගත්තා. හැබැයි මිනිස්සුත් ඒ විදියටම පින්නතුනි පුද පරිස්කාරවල කිසිම අඩුවක් නැතුව ගෙනල්ලා දුන්නා. ඒ වුණාට ඒ කිසිම දෙයක් පින්නතුනි බාරගත්තේ නැහැ. වස්තුම් මාසයේ ඇතුළු ලැබුණු දේවල් බාරගත්තා. වස් කාලේනේ ගත කළේ. නමුත් මේ අමතර දවස් දෙකක් වැඩ ඉන්න කිව්වා. ඒ වැඩ හිටපු දවස් දෙකේ මිනිස්සු ගෙනත් දුන්නු කිසිම පිරිකරක් උන්වහන්සේලා දෙනම් බාරගත්තේ නැහැ. මේකට කේන්ති ගියා පින්නතුනි කෝකාලික හාමුදුරුවන්ට. කේන්ති ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ගිහින් කිව්වා බුදුහාමුදුරුවනේ සරියුත් මොගලන් දෙන වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ දෙන්නේ කියලා නරක නපුරු වචන වලින් පවා පින්නතුනි බනින්න පටන් ගත්තා. ඒ බයිනකොට බුදුහාමුදුරුවෝ කිව්වා කෝකාලික සරියුත් මොගලන් දෙනම කරේ හිත පහදවා ගන්න. පළවෙනි වතාවටත් දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් කිව්වා ඒත් පින්නතුනි ඇහුවේ නැහැ. අන්තිමට මේ කෝකාලික ස්වාමින් වහන්සේගේ ඇඟ පුරාම පින්නතුනි බිබිලි දාන්න පටන් ගත්තා. ඒ බිබිලි බෙලගිඩ තරම් ලොකු වුණා. ඒවා පිපුරුවා. ජේතවනාරාමෙන් පිට වෙලා යන්න සූදානම් වෙනකොට ජේතවනාරාමේ ගේට්ටුව ළඟ නතර වුණා පින්නතුනි. නතර වුණා. ඉන් එහාට යන්න පුළුවන් කමක් නැති වුණා. දැන් ඉතින් මේ ගෙඩි පුපුරලා සරවත් ගලනවා. මිනිස්සුත් මහ පුදුම විදියට උන්වහන්සේට නිඳා කරනවා. මේ ජේතවනාරාමේ ගේට්ටුව ළඟ පින්වත්නි. නින්දා කරන්නේ මිනිස්සු වෙන මොහොකටවත් නෙවෙයි සරියුත් මොගලන් දෙන වහන්සේට නින්දා පහස කළා වචන නරක නපුරු වචන වලින් බැන්න කියලා. ඉතින් මේ වෙලාවේ පින්නතුනි මේ නින්දාව බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිරී ගියා. තුදු කියන පච්චේක බ්‍රහ්මයටත් මේක ආරංචි වුණා. ආරංචි වෙලා මේ තුදු කියන පච්චේක බ්‍රහ්මයා ජේතවනාරාමේ ගේට්ටුව ළඟට ඇවිල්ලා ඒත් කෝකාලික හාමුදුරන්ට කියනවා අනේ කෝකාලික ස්වාමින් වහන්සේ සරියුත් මොගලන් දෙන වහන්සේ කරේ හිත පහදවා ගන්න. ඒත් උන්වහන්සේ අහන්නේ අහනවා ඔබ කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කියන මම තුදු කියන පච්චේක බ්‍රහ්මයා කිව්වා. ඔබ අනාගාමී කෙනෙක් නේද? ඔබ මොකටද මෙහෙට ආවේ? මේ ආදී වශයෙන් කියන්න පටන් ගත්තා. ඒ නිසා කිව්වා මේ තුදු කියන පච්චේක බ්‍රහ්මයා කියන ඔබ වහන්සේගේ ඔබ වහන්සේ කරපු මේ අපරාධය දැකලා ඔබ වහන්සේ මේ අපරාධයෙන් මුදවන්නයි මං ආවේ කිව්වා. ඒත් පින්නතුණිය ඇහුවේ නෑ. අන්තිමට මේ තුදු කියන මේ පච්චේක බ්‍රහ්මයා පින්නතුණි ගාතාවක් කියනවා පුරිසස්සහි ජාතස්ස කුටාරී ජායතේ මුකේ යාය චින්දති යත්තානං බාලෝ දුබ්භාසිතං බණං. පුරිසස්සහි ජාතස්ස නපුරු වචන කියන මෝඩ මනුස්සයා නපුරු වචන නැමැති අවියෙන් තමාම පින්නතුනි සිඳ ගන්නවා. උපන් මනුස්සයාගේ මුවේ නපුරු වචන නැමැති කෙටේරියක් තියෙනවා කිව්වා. ඒ කෙටේරියෙන් පින්නතුනි ඕන කෙනෙකුට ඒ වචනයෙන් ගසා දාන්න පුළුවන්කම තියෙනවා. නරක නපුරු වචන වලින්. ඊට පස්සේ තව ගාතාවක් කියනවා යෝ නින්දියං පසංසති තංවා නින්දති යෝ පසංසිතෝ විචිනාති මුකේන සෝ කලේ කලිනාතේන සුඛං නබින්දති. මේ ලෝකේ කෝකාලික ස්වාමින් වහන්සේ නින්දා කළ යුත්තාට යමෙක් ප්‍රශංසා කරනව නම් ප්‍රශංසා කළ යුත්තාට යමෙක් නින්දා කරනව නම් ඔහු මුවින් නැත්තම් වචනයෙන් පෞරස් කරගෙන එයින් කවදාවත් සැපයක් නම් ලබන්නේ නැහැ කිව්වා. පින්වතුනි සූදුව සුරාව කියන එක සම්පත්තිය ධනහානිය හැම දෙයක්ම විනාශ කරනවා. දේශනාවේ සඳහන් වෙනවා
මනා පැවතුම් තියෙන. ඒ කියන්නේ කිසි විදියකට ඇඟිල්ලක් දික් කළා දොසක් කියන්න බැරි කෙනෙකුට හිත දූෂණය කරගෙන යම්කිසි වචනයක් කියනවා නම් පින්නතුනේ ඒක ඊට වඩා අපරාධයක් නේ. ඉතින් මේ කෝකාලික සාමින් වහන්සේ පින්නතුනේ සරියුත් මොගලන් දෙනම කෙරෙහි වෛර බැඳගෙන අන්තිමට මැරිලා ගිහිල්ලා පදුම කියන නරකයේ තුල තමයි නිරේ තුල තමයි පින්නතුනේ උපත ලැබුවේ. ඔන්න බලන්නකෝ වචනේ වරද්ද ගත්තාම පින්නතුනි වෙන දේ. ඒ නිසා වචනයක් කටින් පිට කරනකොට එක පාරක් දෙපාරක් නෙවෙයි 6-7 පාරක් හරි පින්නතුනි හිතලා බලන්න වටිනවා. හේතුව තමයි ඒ වචනේ කටින් පිට වුණාට පස්සේ අපි මොනතරම් දේවල් කිව්වත් පින්නතුනි වැඩක් නැහැ. හේතුව තමයි ඒ හිතේ තියෙන දේ තමයි වචනෙන් පින්නතුනි මිනිස්සු පිට කරන්නේ. ඉතින් මේ කෝකාලික හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ 3 පාරක් කිව්වා වචනේ පරිස්සම් කරගන්න සරියුත් මොගලන් දෙනම කෙරෙහි හිත පහදවා ගන්නට කියලා. ඒත් පින්නතුනේ ඇහුවේ නැහැ. අන්තිමට තුදු කියන පච්චේක බ්‍රහ්මිය පවයිල්ල කිව්වා. ඉතින් මේ කෝකාලික සාමීන් වහන්සේ මරිල මේ කරුඩිය කරලා පදුම කියන දිරේ උප්පත්ති ලැබුවා. මෙදා මේ සහම්පතිය කියන මහා බ්‍රහ්මයා දෙවුරන් විහාරයෙන් පින්නතුනි බබළු වාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ කෝකාලික ස්වාමීන් වහන්සේ කරුණිය කළා කියලා දැන්නුවා. ඒ දැන්නුවට පස්සේ උදෑසනම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කළාට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් අහනවා බුදුහාමුදුරුවනේ පදුම කියන නරකේ නැත්තම් කෝකාලික ස්වාමීන් වහන්සේ ඉපදුණු මේ පදුම කියන නරකයේ බුදුහාමුදුරුවනේ ආයුෂ කොච්චරද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා භික්ෂුව ඒක ගණන් වශයෙන් කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් භික්ෂුව උපමාවකින් නම් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කොසල් දනව්වේ තියෙන ගැලක, ඒ කියන්නේ පින්නතුනි කරත්තයක තලකුරුණි 20ක් පටවන්න පුළුවන්. තලකුරුණි 20ක් පටවන්න පුළුවන්. ඉතින් අවුරුදු 100කට එකවරක් මේ තල කරත්තයෙන් එක තල ඇටේ බැගින් පින්නතුනි අයින් කරනවා. ඒ අයින් කරනකොට ඒ තල කරත්තේ තල ඉවර වෙන්න පුළුවන්. නමුත් මහණෙනි පදුම කියන නරකයේ තුල නැත්නම් නිරය තුල ආයුෂ නම් අවසන් වෙන්නේ නැහැ කිව්වා. පින්නතුනි බලන්නකො එතකොට කෝකාලික ස්වාමීන් වහන්සේ මොනතරම් නම් දුක් විඳින වැද්ද පින්නතුනි පදුම කියන නරකයේ තුල. දැන් බොහෝ දෙනෙක් කියනවනේ බොහෝ දෙනෙක් අහනවනේ දිරේ තියෙන්නේ කොහෙද? මේ ආදී වශයෙන්. පින්වත්නි බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා සමිද්දි සූත්‍රය කියලා. සංයුත්ත නිකායේ සමිද්දි සූත්‍රයේදී ඉන්න සමිද්දි මේ හාමුදුරුවෝ තපෝදා කියන නදියෙන් උන්වහන්සේ ස්නානය කළා. ස්නානය කළා ගොඩට ඇවිල්ලා ඇඟ වේලෙනකන් අඳනේ විතරක් ඇඳගෙන උන්වහන්සේ මේ තපෝදා නදියේ ගොඩට වෙලා ඉන්නවා. ඇඟ වේලෙනකන්. ඉතින් මේ තපෝදා නදිය කියනකොට පින්වත්නි චරියුත් මහරහතන් වහන්සේ කියනවා ඔය තපෝදා නදියේ උඩ වතුර සීතලයි. පල්ලෙහා වතුර රස්නේ. උඩ වතුර සීතලයි පල්ලෙහා වතුර රස්නේ. භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්තා දැන් සරියුත් හාමුදුරුවෝ බොරුත් කියන්න පටන්ගෙන කිව්වා. පින්වත්නි එදා සරියුත් මහරහතන් වහන්සේ කියනවා එවැත්ති බොරු කියනව නෙවෙයි. ඔය තපෝදා නදිය ඇත්තටම උඩ වතුර සීතලයි පල්ලෙහා වතුර රස්නේ. හේතුව තමයි පල්ලෙහාට එනකොට පින්නතුනේ ඒ කියන්නේ ඒ නදිය ගලාගෙන එන්නේ පින්නතුනේ නිරේවල් දෙකක් මැදින්. ඒ නදිය එළියට ගලා බසින්න පින්නතුනේ නිරේවල් දෙකක් මැදින්. එතකොට වතුර රස්නෙට එන්නේ. ඔන්න බලන්නකො එතකොට ඒ ලෝකුඹ කියන නිරේ තුල තින් පින්නතුනේ මොනතරම්නම් දුකක් ඇද්ද? මොනතරම්නම් රස්නයක් ඇද්ද? තාපයක් ඇද්ද පින්නතුනේ? එතකොට හිතන්නකෝ ඒ එච්චර වතුර රත් වෙලා සීතල වතුරක් රත් වෙලා එළියට එන්න තරම් මොනතරම් පින්නතුනේ දුක් අන්දරාවක් විඳින වැද්ද? ඉතින් කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ කෝකාලික ස්වාමීන් වහන්සේ ඉපදුණු මේ පදුම කියන නරකේ ආයුෂ එහෙම ලෙහෙසියෙන් අවසන් වෙන්නේ නැහැ කිව්වා. ඔය තල කරත්තේ ඔය කතාවත් බුදුහාමුදුරුවෝ මතක් කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්වයන් වාසය කරන ස්ථාන 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පින්නතුනි අපාය භූමි. ඒවට අයිති වෙන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර. දෙවෙනි එක තමයි පින්නතුනි කාම සුගති භූමි.
ඒ කියන්නේ manuss ලෝකේ චාතුරු මහරජික තාවතින්ස යාමේ තුහිතේ නිමාරති පරිනිම්මිත වසවර්තේ මේ ආදී දිව්‍ය ලෝක. ඊට පස්සේ රූපාවචර භූමි තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත, ඒ වගේම මහා බ්‍රහ්ම, ඒ වගේම පරිත්ත සුබ, අප්පමාන සුබ, සුබකින්නක වේහප්පල, ඒ වගේම පින්නතුනි මේ අසංජ චත්ත, ඒ වගේම අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කියන මේ තමයි රූපාවචර භූමි. ඊළඟට අරූපාවචර භූමිය කියලා කියන්නේ පින්නතුනි ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය. ඉතින් මේ අරූපාවචර භූමිය. එතකොට මේ අපාය කියලා කියන්නේ පින්නතුනි අය සංඛ්‍යාතෝ සැපයෙන් පහව ගියා වූ. ඒ කියන්නේ සැපයක් නැති නිසා තමයි පින්නතුනි සැපේ පහව ගිය නිසා, සැපේ නැතිව ගිය නිසා තමයි අපාය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුන් දන්නව අටමහා නිරයක් දේශනා කළා. පළවෙනි එක තමයි පින්නතුනි සංජීවය. දෙවෙනි එක තමයි කාල සූත්‍රය. මේ ඔක්කොම නිරේවල්. තුන්වෙනි එක තමයි සංඝාතය. හතරවෙනි එක තමයි රෞරවය. පස්වෙනි එක තමයි මහා රෞරවය. හයවෙනි එක තමයි තාපය. හත්වෙනි එක තමයි ප්‍රතාපය. අටවෙනි එක තමයි පින්නතුනි අවීචිය. මේ තමයි අටමහා නිරය කියලා කියන්නේ මෙන්න මේකටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංජීවය කියන නරකයේ තුල පින්නතුනි උපදින්නේ සත්ව ඝාතනාදිය. එහෙම නැත්නම් ගව ඝාතනාදිය පින්නතුනි කරපු අය. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී බ්‍රාහ්මණවරු පිරිසක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු මනුෂ්‍ය ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ කියලා. භාගතුන් වහන්සේ ඒකට හේතුව මොකද්ද? බ්‍රාහ්මණවරුන් ඉස්සර යාගය සඳහා එළුවෝ, බැටළුවෝ ආදී සත්තු මැරුවා. යාගය සඳහා යොදාගත්තා. නමුත් මේ හරකා නැත්තම් ගවය කියන සතා යාගයට ගත්තේ නෑ. පසු කාලීනව මේ මිනිස්සු කරපු දේ තමයි යාගයට ගවයත් ගන්න පටන් ගත්තා. හරක කියලා කියන්නේ පින්නතුනි ආයුෂ දෙනවා, වරණයක් දෙනවා, සැපයක් දෙනවා, බලයක් දෙනවා. මේ හැම දෙයක්ම දෙන කිසි කෙනෙකුට කරදරයක් නැති ගවයත් මිනිස්සු යාගයට පින්නතුනි මරන්න පටන් ගත්තා. එදා එක මිනිස්සෙක් වම් අතින් හරකගේ අඟ අල්ලගෙන දකුණු අතින් මන්නේ ගත්තා, නැත්තම් කඩුව ගත්තා. මේක අරගෙන ගවයාගේ බෙල්ලට පින්නතුනි පළවෙනි වතාවට කඩුව තිබ්බා. මේ මරන්න. ඒ කඩුව තිබු දවසේ මේ ගවයා පින්නතුනි ඇඬුවා. ගවයා කඳුළු හෙළුවා. ඒ ගවයාගේ කඳුළු මේ මහ පොළොවට වැටුණා. ඔයත් හිතනවද ඒ ගවයාගේ කඳුළු දැක්කේ මිනිස්සු මනුස්ස ලෝකේ අපි විතරයි කියලා? නෑ පින්නතුනි, ගවයාගේ කඳුළු දැක්ක දෙවියන්. දෙවියන් ඒ කඳුළු දැකලා සෑහෙන දුක් වුණා. අයියෝ අදම්මෝයිති පක්කන්දුන්, මෙච්චර ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අපරාධේ අධර්මයේ උපන්නා කියලා. මේක දැකපු බ්‍රහ්මයෝ එදා සෑහෙන දුක් වුණා. අයියෝ මනුස්ස ලෝකේ අධර්මයේ උපන්නා කියලා. කිසි කෙනෙකුට කරදරයක් නැති ගවයත් මේ මිනිස්සු යාගය සඳහා මරන්න පටන් ගත්තනේ කියලා දෙවියන් එදා සෑහෙන පින්නතුනි දුක් වුණා. බුදුහාමුදුරු දේශනා කරන බ්‍රාහ්මණවරුනි ගවය මරන්න පටන් ගන්න කලින් මිනිස්සුන්ට තිබු ලෙඩ තුනයි කිව්වා. එකක් තමයි කාමාශාව, අනිත් එක තමයි පිපාසය, අනිත් එක තමයි ජරාවටපත් වීම. මේ ලෙඩ තුන විතරයි තිබුණේ. නමුත් මේ හරක මරන්න පටන් ගත්තට පස්සේ අට්ඨානෞතිමාගමු, ඒ කියන්නේ 90ක් රෝග හටගත්තා. 90ක් පින්නතුනි ව්‍යාධි හටගත්තා. ඒකයි කියන්නේ 90ක් රෝග 90ක් ව්‍යාධි කියලා. අනිත් සත්තු මරණ එක මේ හොඳයි එහෙම කතා කරනව නෙමෙයි පින්නතුනි. කිසිම කෙනෙකුට කරදරයක් නැති ආයුෂක් දෙන, වරණයක් දෙන, සැපයක් දෙන, බලයක් දෙන, මේ හැම දෙයක්ම දෙන ගවයත් මිනිස්සු පරන්න පටන් ගත්තට පස්සේ තමයි ලෙඩ වැඩි වුණේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ සංජීවය කියන නරකයේ තුල පින්නතුනි උපදින්නේ සත්ව ඝාතන, ගව ඝාතන ආදී පින්නතුනි කරපු අයයි. ඊට පස්සේ දෙවෙනි නිරය තමයි පින්නතුනි කාල සූත්‍රය. කාල සූත්‍රයේ මේ නරකයක් පින්නතුනි, නිරයක් පින්නතුනි, මේ නිරය උපදින්නේ මව්පියන්ට, ගුරුවරුන්ට, උපාධ්‍යායන් වහන්සේලාට මේ ආදී ගරුකල යුත්තන්ට පින්නතුනි ගරු නොකරන අය උපදින්නේ මෙන්න මේ කාල සූත්‍රයේ නිරය තුලයි.
දෙමව්පියන්ට සලකපු කාලේ චක්කවර්ති සීනාද සූත්‍රයේ සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුනි අවුරුදු 200ට තිබුණා. වැඩිහිටියන්ට දැන් සලකන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. බස් එකක සීට් එකක්වත් අද දෙන්නේ නැහැ. දෙමව්පියන්ට නැත්නම් වැඩිහිටියන්ට ගරු නොකරනකොට පින්වත්නි සිද්ධ වෙන එකම දේ තමයි අවුරුදු 200ට තිබුණු ආයුෂ අවුරුදු 100 දක්වා පින්නතුනි අඩු වුණා. ඒ නිසා අපේ පුංචි දුවා දරුවුණත් හොඳට මතක තියාගන්න ඕනේ හැන්දෑවට ආච්චි අම්මා අම්මා මල් වට්ටියක් හදලා දෙන්න කිව්වහම අඩි පොළවේ ගහලා හප්පලා ඒ විදිහට වදාවත් වෙන කරන්න එපා. හරි ආසාවෙන් පුංචි දුවල පුතාලා ආච්චි අම්මට අම්මට බුදුන් වදින්න බුදු පහන තියන්න මල් වට්ටිය හදලා දෙන්න ඕනේ. ඒ නිසා ඒව පරිස්සම් වෙන්න ඕනේ දෙමව්පියන්ට නැත්නම් මව්පියන්ට කවදාවත් නොසලකා හරින්නට එපා. ඒවා හොඳ නෑ. ඒ නොසලකා හරියොත් මෙන්න මේ කියන කාල සූත්‍රය කියන දිරේ තුල තමයි උප්පත්ති ලබන්නේ. ඊට පස්සේ තුන්වෙනි නිරේ තමයි පින්නතුනි සංඝාතය. සංඝාතය කියන නිරේ තුල උපදින්නේ කවුද? බුදුහාමුදුරු දේශනා කරන එළුවන් කුකුලන් ආදී මේ සත්තු යම් කෙනෙක් ඝාතනය කරනව නම් ඒ සතුන්ට හිංසා කරනව නම් පීඩා කරනව නම් කුමන හෝ විදියකින් හෝ ඒ ඇත්ත උපදින්නේ මෙන්න මේ කියන සංඝාතයකින් නිරේ තුල කිව්වා. ඊළඟට පින්නතුනි හතුන් නිරේ තමයි රෞරවය. රෞරවය කියන මේ නිරේ තුල උපදින්නේ අනුන් රවට්ටලා මේ ලෝකේ අධාර්මිකව ජීවත් වෙන පිරිසක් ඉන්නවනේ. ආන්න ඒ ඇත්ත උපදින තැන තමයි පින්නතුනි රෞරවය කියලා කියන්නේ. අධාර්මිකව කොතනකවත් කොයි මොහොතකවත් පින්නතුනි හම්බ කරන්නට එපා. ඒ ධනය මොනතරම් හම්බ කළත් අනිත් පැත්තෙන් ඒව යන බවත් මතක තියාගන්න ඕනේ. අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා විශ්‍රාම ගියපු එක මහත්තයෙක් දවසක් ඇවිල්ලා අපිත් එක්ක කියනවා හාමුදුරුවනේ අපිට බලයේ තිබුණු කාලේ නිලයේ තිබුණු කාලේ පුළුවන්කාරකම් තිබුණු කාලේ සතියකට එකපාරක් දෙපාරක් බඩු මල්ලක් අරන් යනකෝ ගෙදරට. හරි විදිහට නෙවෙයි වැරදි විදිහට. ඒ කියන්නේ අධාර්මිකව. කඩේකට ගියා පිටි පැකට්ටයක් ගත්තා, තව කඩේකට ගියා සබන් කෑලි දෙකක් ගත්තා, තව කඩේකට ගියා සීනි කිලෝ එකක් ගත්තා. එතකොට ඉතින් බඩු මල්ල හරිනේ පිරෙනවා. අනේ හාමුදුරුවනේ මේක අරගෙන ගිහිල්ලා ගෙදර දීපු කිසිම දවසක නෝන අහන්නේ කෝ මහත්තයා මේ කොහෙන්ද බඩු මල්ලක් උස්සන් එන්නේ කියලා. නමුත් හාමුදුරුවනේ ඒ බඩු මල්ල අරගෙන ගියපු හැම දවසකම මම දරුවෝ රෑ එකටත් උස්සන් ගියා ඉස්පිරිතාලේ. රෑ දෙකටත් උස්සන ඉස්පිරිතාලේ. ඇයි පින්නතුනි අධාර්මිකයි මේවා. ඒ අධාර්මිකව හම්බ කළ දරුවන්ට කන්න දුන්නත් ඒව yaadෙන්නේ නැහැ. ලාභයක් බලාපොරොත්තුෙන් තමයි ඒ දේ කරන්නේ. නමුත් ඊට වැඩිය අලාභයි පින්නතුනි ඒ දරුවන්ට බෙහෙත් ටිකක් අරගෙන ගියාම ඒව ඊට වඩා වියදම් වෙනවා. ඒක කිව්වේ අධාර්මිකව කියන්නේ අනුන් රවටලා ජීවත් වෙන සත්‍යයන් මේ ලෝකේ උපදින තැනක් තියෙන රෞරවේ පින්නතුනි. තමන්ගේ රස්සාව වුණත් නැත්නම් රැකියාව වුණත් පින්නතුනි ඒව හොරට කරන්න හොඳ නෑ. හොරට කිරන්නට හොඳ නෑ. ඒව නරක වැඩ. ඒව හොඳ නැති වැඩ. ඒවා අපි සුළුවෙන් එහෙම හිතලා ඒව කළාට ඕව විඳින්න ගියාම පින්නතුනි හරි භයානකයි, හරි අමාරුයි. ඒ නිසා ඒ දේවල් වලට පින්නතුනි උපදින්න නිරේවල් තියෙන බවත් මතක තියාගන්න ඕනේ. මේ කියන්නේ වෙන මොහොකටවත් නෙවෙයි කුසලයට පින්නතුනි ඉක්මන් වෙන්න ඕනේ, අකුසලයට පින්නතුනි බය වෙන්න ඕනේ. අකුසලයට බය වෙන කෙනා කුසලයේ සඳහා පින්නතුනි කොහොමත් ඉක්මන් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා පස්වෙනි නිරේ තමයි මහා රෞරවය. මේ මහා රෞරවය කියන නිරේ තුල පින්නතුනි උප්පත්ති ලබන්නේ තුනුරුවන් සතු දීපල පැහැර ගන්නවා අම්බලම් මඩම් අද කාලේ හැටියට කියනවා බස්සෝල් තියෙන්නේ මේව විනාශ කරනවා සමහර කුරුටු ගහනවා එක පෝස්ටර් ගහනවා එක්ක ඒවයි කෑලි බෑලි පන්නලා දානවා විනාශ කළා දානවා කඩලා දානවා එහෙම කරන්නට හොඳ නෑ මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන පොදු වස්තු තියෙනවා නම් තුනුරුවන් සතු දීපලක් තියෙනවා නම් ඒව විනාශ කරන්නට හොඳ නෑ ඒව පින්නතුනි පොදු දීපල පන්සලක වුණත් ඒ තියෙන්නේ ඒක සාමීන භාෂාවේ මිනිස්සු දීපු දේවල් ඒ වගේ මිනිස්සු පූජා කරපු දේවල් ඒව පූජා කරලා තියෙන පින්නතුනි පොදුවේ ඒ පොදුවේ තියෙන දෙයක් කවදාවත් විනාශ කරන්නට හොඳ නෑ පින්වත්නි. එහෙම විනාශ කළාම සිද්ධ වෙන්නේ නිරේ තුල උප්පත්ති ලැබෙනවා. ඒ තමයි මහා රෞරවය කියන නිරේ උප්පත්ති ලැබෙනවා පින්නතුනි. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තාපය මේ 6 වෙනි දේ තමයි තාපය. තාපයකින් රේ තුල පින්නතුනේ උප්පත්ති ලබන්නේ සමහරු කියනවා මේ ලෝකේ සුගතියක් දුගතියක් දෙකම තියෙන්නේ මෙහි තමයි
අමුතුවෙන් සුගතියක් නැහැ මේ ලෝකේ, අමුතුවෙන් දුගතියකුත් නැහැ. එහෙම කතා කරන මිනිස්සු කොටසක් ඉන්නවනේ. ඒ කියන්නේ අපි කවදාවත් වැරදි වැඩ කරන්නේ අපේ පාඩුවේ අපි ජීවත් වෙන්නේ මොන සුගතියක්ද? දුගතිය ඔක්කොම තියෙන්නේ මෙහි තමයි. එහෙම කතා කරන පිරිසක් මේ ලෝකේ ඉන්නව පින්නතුනේ. එතකොට ඒ ඇත්තෝ අමුතුවෙන් අකුසල කරන්නේ නමුත් පින්නතුනේ කුසලයෙන් වැඩෙන්නේ නැහැ. අර පෙරපින විතරක් භුක්ති විඳ ඔහේ ජීවත් වෙන මිසක ඒ ගෙවෙන පින් වලට හරියන්න අලුතින් පිනක් පින්නතුනේ ඒ ඇත්ත එකතු කරන්නේ නැහැ. මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටික සත්වය ගැන මේ කියන්නේ. මිත්‍යා දෘෂ්ටික මේ වගේ සිතිවිලි ගත්තෝ සත්වය පින්නතුනේ උපදින තැන තමයි බුදුහාමුදුරු දේශනා කරනවා තාපය කියන නිරය තුල පින්නතුනේ උප්පත්ති ලැබනවා. ඊට පස්සේ හත්වෙනි නිරය තමයි පින්නතුනේ ප්‍රතාපය. මේ ප්‍රතාපය කියන නිරය තුල උප්පත්ති ලබන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන් නැහැ. මේ ආදී වශයෙන් පින්නතුනේ නියත මිත්‍යා දෘෂ්ටි, ඒ කියන්නේ බලවත් මිත්‍යා දෘෂ්ටි ගත්තු සත්වය ඉන්නවනේ. අර බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද කල්ප විනාශය එනකොට දිව්‍ය ලෝකේ දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිස්සුන්ට කියන මිනිස්සුනේ කල්ප විනාශය යන්නේ ඉක්මනට පින් කරන්න කුසල කරන්න අම්ම තාත්තට සලකන්න කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටිකයන්ටත් පින්නතුනි පින් කරන්න සිත් පහළ වෙනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා කල්පේ ඉවර වෙනවයි කිව්වත් කල්පේ අවසන් වෙනවයි කියලා කිව්වත් ලෝකෙ පෙරලෙනවයි කිව්වත් එයා කවදාවත් නියත වශයෙන්ම ගත්ත දෘෂ්ටිය පින්නතුනි අතහරින්නේ නැහැ. ඒකයි නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා කියන්නේ. ඒ නිසා එයා නියත වශයෙන්ම දෘෂ්ටිය ගත්ත කෙනෙක්. ඒ නිසා පරිස්සම් වෙන්නට ඕනේ පින්වත්නි. මේක මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ රේරුකාණේ චන්දිමල මහානායකහංගේ පොත් 32ක් තියෙනවා 32ක් මං කියෙව්වා. කියවලා ගත්තු අවසාන තීරණය තමයි මම ප්‍රාර්ථනා කළා හාරු මාර්යා වෙන්න. මම ප්‍රාර්ථනා කළා මාර්යා වෙන්න. දැන් ඒක දෘෂ්ටියක්. මං කෝ මහත්තයා රේරුකාණේ චන්දිමල මහානායක මාහිම්පාණන් වහන්සේට කරන මහනින්දාවක් උන්වහන්සේගේ පොත් 32ම කියවලා ගත්තු අවසාන තීරණය ඕකද? ඔව් හාමුදුරනේ. ඇයි මාර්යාට ලොකු බලයක් තියෙනවනේ හාමුදුරුවනේ. ඒ බලය පෙන්වන්නයි මට ඕනකම තියෙන්නේ. ඔන්න බලන්නකො පින්නතුනේ ඒ වගේ දෘෂ්ටියක ඉඳගෙන මරණයටපත් වුනොත් හිතන්නකො පින්නතුනේ කොහේනම් ගිහිල්ලා උපදීද කියලා. ඒ වගේම අම්ම කෙනෙක් ළඟදී ඇවිල්ලා කියනවා යාළුවෙක් කිව්වලු කරණීයමේ සූත්‍රයේ ගෙදර කියන්න එපා කියලා. මං ඇහුවයි කියලා. භූතාවා සම්භවේ සීවා කියන්නේ මේ භූතය ගෙදරට නෙමෙයි ඒ නිසා කියන්න එපා කියලා. මං කෝ අම්මා ඒ භූතාවා සම්භවේ සීවා කියන්නේ භූතය ගෙදරට කතාව නෙවෙයි. භූතා කියන්නේ ඉපදෙලා ඉන්න සත්වයෝ. සම්භවේ සීවා කියලා කියන්නේ මව් කුසින් මේ ලෝකෙට බිහිවෙන්න බලාපොරොත්තුෙන් ඉන්න සත්වයෝ. ඒ දෙගොල්ලොට මෛත්‍රී කරන්නයි බුදුහාමුදුරුවෝ කිව්වේ. එහෙම නැතුව භූතාවා සම්භවේ සීවා කියන්නේ භූතය ගෙදරට කතාව නෙවෙයි. දැන් බලන්නකො පින්නතුනේ ඒ වගේ දෘෂ්ටි මතවාද මිනිස්සුන්ගේ ඔළුව වලට දැම්මහම මිනිස්සු කොතනින් නතර වෙයිද පින්නතුනේ? තමන් විතරක් ඒ දෘෂ්ටිය පිහිටා ඒ මදිවට තවත් කෙනෙක් පින්නතුනේ ඒ දෘෂ්ටියට ඇදලා දානවා. ඒව හොඳ නෑ පින්නතුනේ. ඒ පරිස්සම් වෙන්න ඕනේ. එබඳු මිත්‍යා දෘෂ්ටික ගත්තු සත්‍යයෝ කෙටියම කියන නියත මිත්‍යා දෘෂ්ටි ගත්ත සත්‍යයෝ පින්නතුනේ උපදින නිරය තමයි ප්‍රතාපය කියන නිරය තුල උප්පත්ති ලැබනවා. ඊළඟට 8 වෙනි එක තමයි පින්නතුනේ අවීචිය. අවීචිය උපදින්නේ පංචානන්තරීය පාප කර්ම කරපු ඇත්තෝ. ඒ කියන්නේ අම්ම තාත්තා මරපු රහතන් වහන්සේ ඝාතනය කරපු අය, සංඝයා භේද කරපු, ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ශරීරයේ ලේසලෝපෝ. මෙන්න මේ ඇත්ත උපදින තැන තමයි එතන. කොතනද? අවීචිය. පින්නතුන් දන්නවා දේවදත්ත හාමුදුරුවෝ ඉපදුනේ අවීචියේ. ඊට පස්සේ චුන්ද සූකර ඉපදුනේ පින්නතුනි අවීචියේ. මේ තමයි අටමහා නිරය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට නරක ඊළඟට පින්නතුනි තිරිසං. තිරිසං යෝනිය කියලා කියන්නේ පින්වත්නි මිනිස්සු වගේ කෙලින් නොගොස් හරස්ව නැමීගෙන නිසා තමයි ඒ සත්වයන්ට කියන්නේ තිරච්චීන කියලා. තිරච්චීන කියලා කියන්නේ ඒ නිසා. එතකොට ඔවුන්ගේ ජාතිය තිරිසං යෝනිය. එතකොට පින්නතුන් දන්නවා ඒ මේ තිරිසං සත්තුන්ට කෙලින් යන්න බෑ. ඇදේට යන්නේ නැමිලා යන්නේ. ඒ නිසා හරස් අතර නැමිලා යන නිසා තමයි තිරච්චීන කියලා කියන්නේ. නරක ඊළඟට තිරිසං ඊළඟට පින්නතුනි പ്രേත භූමි. ඒ പ്രേත භූමි බුදුහාමුදුරු දේශනා කරන පින්නතුනි සැපෙන් පහව ගිය නිසා නැත්තම් සැපයක් නැති නිසා තමයි പ്രേත කියලා කියන්නේ පින්නතුනි. ඒ කොට්ටාස බුදුහාමුදුරුවෝ 7කට බෙදුවා. පළවෙනි එක තමයි පින්නතුනි නිජ්ජාමතන්තික, දෙවෙනි പ്രേත කොට්ටාසේ තමයි කුප්පිපාසික, තුන්වෙනි പ്രേත කොට්ටාසේ තමයි පාංසුපිසාචක, හතරවෙනි කොට්ටාසේ තමයි කාලකංජ,
පස්වෙනි එක තමයි පින්නතුනි පරදත්තෝපජීවී, හයවෙනි එක තමයි අට සංකලයක, අටවෙනි එක තමයි පින්නතුනි මංසපිණ්ඩක. එතකොට මේ කියපු හතම පින්නතුනි අයිති වෙන්නේ මොන කොටසටද? പ്രേත කියන කොටසට. එතකොට අපි අහලා තියෙනවා නරක, තිරිසන්, ඊළඟට මේ പ്രേත. එතකොට පින්නතුන් දන්නවා නිජ්ජාම තණ්හික කියන මේ പ്രേත කොටාසේ ස්වභාවය තමයි පින්නතුනි ශරීරයේ තුලම දැල්ලුණු ගිනි දැල් වලින් දැවෙන ශරීරයේ ඇති සත්වයේ ඉන්නවා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාගේ, ඒ තනත්තගේ නැත්නම් ඒ പ്രേතයාගේ පින්නතුනි මුළු ශරීරයේම කොයි වෙලාවෙත් දැවෙනවා. ඒ දැවීම හරියට පිච්චිලා නැත්තම් එහෙම නැත්තම් මහ පුදුමාකාර විදිහේ තාපයක් ඒ ශරීරය තුල පින්නතුනි ඒ പ്രേතයන්ට දැනෙනවා. එතකොට හිතන්නකො පින්වත්නි මොනතරම් රස්නයක් මොනතරම් තාපයක් ඇද්ද කියලා. නිජ්ජාම තණ්හික. ඊළඟට දෙවෙනි එක තමයි പ്രേත කොටාසේ පින්නතුනි කුප්පිපාසික. කුප්පිපාසික කියලා කියන්නේ අර ගස් සිදුරෙහි නැත්තම් ගස් බෙනයක හටගත්තු ගින්නෙන් මුළු ගසම විනාශ ස්වභාවයට පින්නතුනි පත්වෙන්නාසේ සමහරු පින්නතුනි දැන් අපි කියන්නේ මේ දේශනාවට කිව්වට කමන්නේ අපි කාරලා කෙල ගහන්නේ. ඒ කියන්නේ එකැහි සෙම් සොටු මල මූත්‍රා මේවත් අනුභව කරන പ്രേත කොටාස ඉන්නවා පින්නතුනි. අපි කාරලා කෙල ගහනකොට ඒ කැහි සෙම් සොටු මල මූත්‍රා ඒව පින්නතුනි අනුභව කරනවා. ඔන්න බලන්නකෝ ඒ වගේ ජීවිත ඒ වගේ ආත්ම භාව ලබාගත්තු තත්ත්වයේ ඉන්නවා. දැන් පින්නතුන්ට මතක ඇති අර මුගලන් මහරහතන් වහන්සේගේ භව 500කට එහා අම්ම කෙනෙක්. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට පාර හරස් කළා. එතකොට මුගලන් හාමුදුරු මේ සරියුත් මහරහතන් වහන්සේ ඇහුවා ඔබ කවුද? ස්වාමීනි මං ඔබ වහන්සේගේ භව 500කට එහා අම්ම කෙනෙක්. මොනවද කරන්නේ? අනේ ස්වාමීනි මිනිස්සු කාරලා කෙල ගහන ඒ කැහි සෙම් සොටු මල මූත්‍ර තමයි මගේ ආහාරය. දැන් මොනවද ඕනේ? පිං ඕනේ. අනේ සරියුත් මහරහතන් වහන්සේ එදා කරපු දේ තමයි තමන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රයට ලැබුණු පිණ්ඩපාත ටික සරියුත් හාමුදුරුවෝ දානශාලාවට වැඩම කළා අනිත් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලටත් පින්නතුනි දානෙ බෙදලා ඒ තමන්ගේ භව 500කට එහා අම්මට පින්නතුනි පින් අනුමෝදන් කළා. ඒ ආත්මභාවයෙන් මිදුණා. අනේ ස්වාමීනි දැන් මට හොඳ ආහාර ලැබෙනවා මම പ്രേතාත්ම භාවයෙන් මිදුණා කිව්වා. ඔන්න බලන්න පින්නතුනි ජීවිතවල හැටි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පින්නතුනි පාංශු පිසාචක. പ്രേත කොටාසේ මේ පාංශු පිසාච කියන പ്രേතයන්ගේ ස්වභාවය තමයි පින්නතුනි මේ පස් ගොඩවල් වල කුණු ගොඩවල් වල ඒ වගේ වැසිකිලි වලවල් වල ඒ වගේම පින්වත්නි කෙටිම කියන අපිරිසුදු තැන් වල වාසය කරන්නේ මෙන්න මේ පාංශු පිසාචක කියන പ്രേත කොටාස. ඔය බුද්ධ කාලේ බොහොම ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි. හිටියා ආනන්ද කියලා සිටුවරේ. මේ සිටුවරේට පුතෙක් හිටිය මූලසිරි කියලා. මේ පුතාට තාත්තා කියන දවසක් පුතේ මූලසිරි වේ හුඹස් බඳින්න පස් එකතු කරන්න යම් විදියකටද පුතේ පුළුවන් තරම් එකතු කරන්න කිව්වා. දැන් පුතා එකතු කරනවා. හැබැයි තාත්තා සිටුවරේ පින්නතුනි මැරුණා. මරණයටපත් වෙලා ඔන්න බලන්න මේ ජීවිත ගෙවෙන හැටි. මේ ළඟ තියෙන පිරිමිදු රොඩී පවුල් 1000ක් ජීවත් වෙන ගමක්. ඒ රොඩී පවුල් 1000ක් ජීවත් වෙන ගමේ රොඩී කාන්තාවගේ කුසේ පින්නතුනි මේ සිටුවරේ ඉපදුනා කියන්නකෝ. මහා පුදුමාකාර දැනත් තිබිච්ච මිනිස්සෙක් කාටවත් ශාසනයට දුන්නේ නැහැ, සිවුරට වේදම් කළේ නැහැ, ස්වාමීන් වහන්සේ නමකට ධනක් බිනක් එහෙම මොකාක්වත් කළේ නැහැ පින්නතුනි. අන්තිමට මැරලා ගිහිල්ලා රොඩී කාන්තාවේ කුසේ ඉපදුනා. දරුවා බිහි කළා. නමුත් පාංශු පිසාචෙක් වගේ පින්නතුනි. ඒ කියන්නේ අර දරුවෙක් නැත්නම් මිනිස්සෙක් කියන නාමයක් ඒ රූපය තුල නැහැ පින්වත්නි. මිනිස්සු දැක්කත් බය වෙන ස්වභාවය. දැන් ඉතින් අම්ම කෙනෙකුට කවුරු ලැබුණත් පින්නතුනේ ඒ දරුවා දරුවෙක්නේ පෝෂණය කළා. රොඩී අම්මා මේ දරුවා පෝෂණය කරලා යම් වයසකට ආවට පස්සේ කොළපතක් දුන්නා. කොළපතක් දීලා කියන පුතේ තවදුරටත් මට නුඹට සලකන්න බෑ. මෙන්න මේ කොළපත අරගෙන ගිහිල්ලා අපේ රස්සාව තමයි ගෙයක් ගානේ ගිහිල්ලා සිගමන් ඇදලා යමක් ලැබෙනවා නම් ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මෙන්න පුතේ කොළපත දැන් බහින්න එළියට. අනේ පින්නතුනි මේ පුතා කොළපතත් අරගෙන එළියට බහැලා ගෙයක් ගානේ සිගමන් ඇදෙනකොට අන්තිමට ගියේ කොහාටද? තමන්ගෙම පින්නතුනි පුතා ඉන්න ගෙදරට. දැන් ගෙදර ඉන්නේ කවුද? මූලසිරිගේ ස්වාමිදියණියයි ඒ වගේම පුතාලා දෙන්නයි. අනේ මේ මිනිස්සයා සිඟා කාගෙන යනකොට පින්නතුනි මේ දරුවෝ දෙන්න පාරේ සෙල්ලම් කරනවා. දරුවෝ දෙන්න මොකද වුනේ? මේ පාංශු පිසාචෙක් වගේ අමුතු මිනිස්සයා දැකලා පින්නතුනි බය වුණා. ඇත්තටම බැලුවොත් මේ දරුවෝ දෙන්නගේ සීයා නෙමෙයි මූලසිරිගේ තාත්තා.
අනේ මේ දරුවෝ දෙන්න ගෙට දුවලා ගිහිල්ලා කිව්වා තාත්තේ අමෝත් මිනිස්සෙක් ගේට්ටුව ළඟ කිව්වා. අනේ මූලසිරි එළියට ආවා. ඇවිල්ලා බලනකොට දරුවෝ දෙන්න බය වුන නිසා මේ මූලසිරි කරපු දේ තමයි මේ දරුවට ගහලා ඉස්සරහා තිබුණු ගේට්ටුව ළඟ දුණු කුණු ගොඩකට ඇදලා දැම්මා. පින්නතුනි මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝයි අපේ ලෞතුරා බුදුරජාන් වහන්සේ මෙතනින් පිණ්ඩපාතේ වඩිනවා. බුදුහාමුදුරුවෝ මෙතනින් වඩිනකොට පින්නතුනි hina වුණා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් පන්සලට වැඩම කළා. බුදුහාමුදුරුවනේ මගදී එනකොට වඩිනකොට ඔබ වහන්සේ සිනාසුනානේ. ඇයි hina වුනේ කියලා ඇහුවා. ආනන්ද නුඹ දැක්කද මූලසිරිගේ ගෙදර ඉදිරිපිට පාංශු පිසාචෙක් වගේ මිනිස්සෙක්, ඒ කියන්නේ ඒ වගේ ස්වභාවයක් තියෙන කෙනෙක් කුණු ගොඩක හිටියා. බුදුහාන්නේ දැක්කා. ආනන්ද දන්නවද ඒ කවුද කියලා? දන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ආනන්ද මතක තියාගන්න ඒ ගෙදරම මහා පුදුමාකාර ධනයකට හිමිකම් කියපු ඒ ආනන්ද සිටුවරයා අන්නද පාංශු පිසාචෙක් වෙලා ඉපදලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ ආනන්දගේ නැත්නම් ආනන්ද සිටුවරයාගේ මේ පුතාට මූලසිරිට මං එන්න කියන්නද කියලා ඇහුවා. ආනන්ද යන්න එපා. කවුරු හරි අතේ පණිවිඩයක් වන්න මූලසිරිට එන්න කියන්න කියලා. අනේ මූලසිරිය ආව පින්නතුනි පන්සලට. ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මූලසිරිගෙන්. මූලසිරි නුඹ දන්නවද අද උදේ පාන්දර සිංගමන් යදගෙන ආපු ඒ පාංශු පිසාචෙක් වගේ මිනිස්සෙක් නුඹ ගහලා කුණු ගොඩට දැම්මනේ. දන්නවද කාටද ගැහුවේ කියලා? දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මගේ දරුවෝ බය වුණා මං ගහලා දැම්මයි කිව්වා. දන්නවද කාටද? දන්නේ නැහැ. මූලසිරි මතක තියාගන්න වෙන කවුරුවත් නෙවෙයි ඒ නුඹේම තාත්තා කිව්වා. නුඹේම තාත්තා කිව්වා. මූලසිරි කිව්වා වෙන්න බෑ කිව්වා. පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ අන්තිමට මූලසිරිට ගාතාවක් කිව්වා. ඒ තමයි පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි යත්ත උනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මූලසිරිය ඔහොම තමයි. මේ ලෝකෙ මිනිස්සු පුත්තා මත්ති. ඒ කියන්නේ හරියට සතුටු වෙනවලු මට පුතු ඉන්නවා කියලා. ධනං අත්ති. මිනිස්සු හිතනවලු මට ධනෙ තියෙනවා කියලා. ඉති බාලෝ විහඤ්ඤති. බාලෝ කියන්නේ මෝඩ මිනිස්සයා මෙහෙම හිත පින්නතුනි වෙහෙසෙනවා. අත්තාහි යත්ත නොනත්තේ. තමන්ට තමන්වත් නැති කොට පින්නතුනි කුතෝ පුත්තා කොයින්ද පුත්තු කුතෝ ධනං කොයින්ද පින්නතුනි ධනයක් මේ ලෝකේ. ඔන්න බලන්නකෝ. එතකොට මේ ජීවිතවලට හෙට වග කියන්න පුළුවන් කාටද පින්නතුනි? කුසලයට විතරයි. වෙන කාටවත් මේ ජීවිතවලට වග කියන්නට බෑ පින්නතුනි. ඒ නිසා කුසලයේ වග කියන්න පුළුවන් විදිහට ජීවිත හොඳට හදා ගන්න ඕනේ. භාගතුන් වහන්සේ මතක් කළේ මේ ලෝකේ අකුසල් කළත් කෙනෙක් සුගතිය ඉපදෙන්න පුළුවන්. අකුසල් කළත් පින්නතුනි කෙනෙක් සුගතිය ඉපදින්නේ කොහොමද? අකුසල් කළත් කෙනෙක් සුගතිය ඉපදින්නේ ඒ ඇත්තා අකුසල්ම කරගත්තට ජීවිතේ කොතනක හෝ දවසක පින්නතුනි කුසලයක් කරගෙන තියෙනවා. ඒක ජීවිතේ මුල හරි වෙන්න පුළුවන්, ජීවිතේ මැද හරි වෙන්න පුළුවන්, ජීවිතේ අග හරි වෙන්න පුළුවන් කුසලයක්. ඒ කුසලයේ ඔහුට මරණාසන්න මොහොතේ පින්නතුනි මතක් වෙනවා. අච්චර දැන් අකුසල කරගත්තා. ඒ මතක් වෙන්නේ අර පුංචි කුසලයේ ඔහුට මතක් වෙන අවසාන මොහොතේ. ඒ පුංචි කුසලයේ මතක් වීම හේතු කොටගෙන తాවකාලිකව පින්නතුනි උපදිනවා සුගතියේ සදාකාලිකව නෙවෙයි. නමුත් ඔහුගේ බලවත් වුණේ අකුසලයේ නිසා ඒ මිදෙලා පින්නතුනි දුක් විඳින සිද්ධ වෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම අකුසල කළා, ඒ කියන්නේ කිසිම පිනක් දහමක් කරන්නේ අකුසල්මයි කරන්නේ. අන්තිම මොහොතේ අපි හිතමුකෝ ඉතිපිසෝ ගාතාව කීකී මැරුණා. පිරිත්හයිදි මැරුණා. බණයිදි මැරුණා. එතකොට ඔය ඇත්තෝ හිතනවද මේ පිරිත් ඇහුවයි අවසාන මොහොතේ අසමාරු කියන්නේ අනේ හාමුදුරුවනේ පිරිත්හයිදි මැරුණේ ඉතිපිසෝ ගාතාව කීකීද්දිමයි නැති උනේ. හොන්තනක තමයි උපදින්නේ නැත්තේ. ඒක හරි පින්නතුනේ. හොන්තනක උපදීවි. නමුත් ඒක తాවකාලිකයි. දවසකට දෙකකට තුනකට හතරකට පහකට හයකට හතකට ඒ විදි උප්පත්තියක් ලබාවේ. නමුත් අකුසලයේ නම් පින්නතුනි බලවත් වෙලා තියෙන්නේ. එදාට ඒක තමයි විපාක විඳින්න සිද්ධ වෙන්නේ. ඒ වගේම පින්නතුනි මේ කුසල කරගත්තු කෙනෙක් මේ ලෝකේ දුගතිය උපදින්න පුළුවන්. කුසල කරගත්තු කෙනෙක් දුගතිය උපදින්නේ කොහොමද? ඒත් අර වගේම තමයි. ඒ ඇත්ත ජීවිතයේ මුල හරි, ජීවිතයේ මැද හරි, ජීවිතයේ අග හරි කොතනක හෝ පින්නතුනි මේ අකුසලයක් කරගෙන තියෙනවා. ඒ අකුසලයේ හේතු කොටගෙන ඔහු తాවකාලිකව පින්නතුනි දුගතියක උපදින්න පුළුවන්. දැන් පින්නතුන් දන්නවනේ මල්ලිකා දේවිය මේ
ජීවිතයේ මුලද මැදද අගද මන්දා කරගත්තනේ අකුසලයක්. ඒ අකුසලයේ තමයි මල්ලිකා දේවියට පින්නතුනි අවසාන මොහොතේ මතක් වුණේ. ඒ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන ඇය දවස් 7කට පින්නතුනි අවීචී ඉපදුනා. දවස් 7කට. නමුත් මත පිටින් බලන කෙනෙකුට තේරෙන්නේ අච්චර කුසල කරගත්තු මල්ලිකා දේවියත් අන්න ඉන්නවා අවීචී. කෙනෙක්ගේ ඊළඟ භවයේ පින්නතුනි අපිට තීරණය කරන්නට බෑ. ඒක කෙලෙස් නැතිකල උත්මයෙක්ම තමයි කියන්නට ඕනේ. දැන් අපි කෙනෙක් ජීවත් වෙච්ච විදිය බලලා අපි තීරණය කරනවනේ ඉන්න කම්ම කලේ බීපී එකයි අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායටයි කියලා. එහෙම අපිට තීරණය කරන්න බෑ. හේතුව තමයි මැරලා තියෙනෙත් පින්නතුනේ කෙලෙස් සහිත මිනිස්සෙක්. ඒ කතාව කියන්නෙත් කෙලෙස් තියෙන අපිමයි. ඉතින් අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිහෙක් මරණයට පස්සේ අපි කොහොමද පින්නතුනේ තීරණය කරන්නේ මැල්ල ගිහිලි පුදුනේ අතනයි මෙතනයි කියලා? ඒක අපිට තීරණය කරන්නට බෑ. කවදාවත් ඔය ඇත්තෝ එහෙම කියන්න උත්සාහවන්ත වෙන්නත් එපා පින්නතුනේ. එහෙම වුණොත් ගුණ මකෝ ගුණේ මකාදාන පුජ්‍යලයක් බවට පින්නතුනේ පත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කළා මේ හතුනි පේට කොස්ස අපේට කොට්ටාසේ තමයි කාලකංජ. කාලකංජ කියලා කියන්නේ පින්නතුනේ සඳහිරු ආදී කිසිවක් නොලබා මේ තද සීතලෙන් අතරක් නැතිව පින්නතුනි උපං සත්වයා දුකටපත් කරනව නම් ආන්නේ പ്രേත කොට්ටාසයට කියනවා කාලකංජ പ്രേත කොට්ටාසය කියලා. ඊළඟට පස්වෙනි එක තමයි පින්නතුනි පරදත්තූප ජීවී. පරදත්තූප ජීවී කියන්නේ අනුන් දෙන දෙයින් ජීවත් වෙන සත්වයෝ. ඔය සාමීන් වහන්සේලා බොහෝ වෙලාවට දානි වළඳලා අවසන් වුණාට පස්සේ මේ දේශනාව කරනවා. ඒ කියන්නේ පර කියන්නේ පින්නතුණි අනුන් දත්ත කියන දෙන උපජීවී කියන ජීවත් වෙනවා. පරදත්ත උපජීවී කියලා කියන්නේ අනුන් දෙන පිනෙන් ජීවත් වෙන සත්වයෝ උපදින പ്രേත කොට්ටාසයට කියනවා පින්නතුණි පරදත්ත උපජීවී කියලා. ඊළඟට 6 වෙනි එක තමයි පින්නතුණි අට්ඨ සංකලික. අට්ඨ සංකලික කියලා කියන්නේ ගව් 3ක් පමණ උස සිවියෙන් සමින් නහරින් පමණක් වැසුණු ලේමස් නැති ඇටසැකිලි දරන පින්නතුනි പ്രേත කොට්ටාස ඉන්නවා. එහෙමත් ඉන්නව පින්නතුනි. පින්නතුන් දන්නවනේ ඒක. එතකොට 7 වෙනි එක තමයි පින්නතුනි මාංශපිණ්ඩක. මාංශපිණ්ඩික කියලා කියන්නේ ඇට නහර වැසු සමපමණක් නැතිව කුණු වූ මස් ගොඩක් වැනි සිරුර ඇති සත්වයේ පින්නතුනි പ്രേත කොට්ටාස මේ ලෝක ජීවත් වෙනවා. එනිසා භාගතුන් වහන්සේ වදාලා පින්නතුනේ මෙන්න මේ තත්ත්වවල උපදිනකොට නැත්නම් මේ වගේ പ്രേත කොට්ටාස්වල උපදිනකොට පින්නතුනේ දුක වැඩි දුක අධිකයි. එනිසා හොඳම දේ තමයි පින්නතුනේ කුසලය බලවත් කරගන්න උත්සාහවන්ත. අපි දන්නේ අපි අපවත් වෙනකොට මොනව මතක් වෙයිද කියලා. ඔයත් දන්නේ ඔයත් මරනකොට ඔයත්න්ට මොනව මතක් වෙයිද කියලා. එනිසා ඒ අවසාන සිටිවිල්ල අපිට මොනව මතක් වුණත් පින්නතුනේ කුසලයේ බලවත් කරගෙන හිටියාම අවසාන මොහොතේ මොකක් හරි අකුසල චේතනාවක් සිතට ආවත් පින්නතුනේ తాවකාලිකව අපි දුකක උපදීවි. දුගතියක උපදීවි. නමුත් කුසලයේ බලවත් නම් පින්නතුනේ ඒ දුගති ආත්මභාවයෙන් මෙදෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා මේ අසුර භූමිය. අසුර භූමිය කියලා කිව්වහම පින්නතුනි ඒකත් බුදුහාමුදුරුවෝ කොටස් 5කට බෙදනවා. ඒ තමයි දේවාසුර. දෙවෙනි එක තමයි පින්නතුනි විනිපාතික අසුර. ඒ වගේම තුන්වෙනි එක තමයි වේමානික අසුර. හතරවෙනි එක තමයි ලෝකාන්තරික අසුර. පස්වෙනි එක තමයි පින්නතුනි പ്രേත අසුර. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්නතුනි මේ අසුර භූමිය. ඉතින් දේවාසුර කියලා කියන්නේ පින්නතුනි දැන් වේපචිත්ති පහාරාද. ඒ අසුරයන් පින්නතුනි දේවාසුර සංඛ්‍යාවට තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟට පින්වත්නි මොවුන් දෙවියන්ට සතුරුයිනේ. දෙවියන්ට බඳු පස්කම් සැප අනුභව කරන නිසා තවුසාවශ දෙවියන්ට තමයි පින්නතුනි අයිති වෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි පින්නතුනි විනිපාතික අසුර. විනිපාතික අසුර කියලා කියන්නේ ඔය ප්‍රියංකර මාතු, ඒ වාගේ මුත්තර මාතු අසුරයින් පින්නතුනි එහෙම අසුර කොට්ටාස ඉන්නවා. ඉතින් මේ ඔය මහා කාශ්‍යප කියන්නේ ඔය එක තැනක තියෙනවා පින්නතුනි එක උත්තරමාත പ്രേත වස්තුවේ තියෙනවා ඒ පුතා දුන්නු දාණය නැත්තම් ඉවසා ගන්න පුළුවන්. දැන් සමහර වෙන්න පින්නතුනි ධනක් දෙනකොට තමන් වියදම් කරන්නේ මොකුත් නැහැ. නමුත් අනුන් දෙන දානයක් ඒක බලන් ඉන්න බෑ. අනුන් දෙන දානයකට පින්නතුනි සාදු කියන්න බෑ. ඒ කියන්නේ කතා කරන්නේ අපරාධي අච්චරක් සෑහෙන කාලයක් කන්න තිබුණු දේවල් එක දවසින් නැති කරගත්තා. ඒ විදිහේ කතා කරන සත්වයේ ඉන්නවනේ පින්නතුනි. ඉතින් එහෙම වුණාම ඒ වගේ ප්‍රේතියක් වෙලා පින්නතුනි ඉපදලා පැන් හොයනකොට ඒ ජලය පින්නතුනි ලේ බවටපත් වුණා. වතුර හොයනකොට ඒ වතුර පින්නතුනි ලේ බවටපත් වුණා.
ඔන්න බලන්නකො ඊට පස්සේ ඉතින් අන්තිමට ඒ කංකාරේවත කියන මහරහතන් වහන්සේ ඇයට පින් දීලා අයව පින්නතුනි සුවපත් කළා. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරනවා තුන්වෙනි එක තමයි වේමානික අසුර. යම රජු ආදී පින්නතුනි ආදීහු වේමානික අසුරේ හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට පින් ලෝකාන්තරික අසුර. ලෝකාන්තරික අසුර කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකාන්තරික නරකයේ වසන අසුර කොටාසියක් කියන්නේ. ඊළඟට പ്രേත අසුර. പ്രേත අසුර කියලා කියන්නේ පින්වත්නි කාලකංජක പ്രേතයමයි මේ අසුරයොත් මේ සතර අපායට තමයි පින්නතුනි ඇතුළත් වෙන්නේ. සට්ටිකූට പ്രേතය වගේම පින්නතුන්ට මතකයි අර ලක්කන සාමින් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට ඒ විදිහේ පින්නතුනි යම් යම් പ്രേත කොටාස්සේ ඒ විදිහට පින්නතුනි දකින්න පුළුවන්කම ලැබුණා ගිජ්ජකූට පර්වතයේ. ඒ වගේම පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරන රහතන් වහන්සේලාටත් මේ ලෝකේ මේ කර්මයට ඉඩ දීලා බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේත් පින්නතුනි රහත් ත්වයටපත් වුණා කියලා නෑ. උන්වහන්සේ කර්මයට ඉඩ දෙනවා. ඒ කියන්නේ දැන් පින්නතුන්ට මතකනේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ කුටිය ඇතුළලා හිටිය හොරු කුටිය වට කළා. පළවෙනි දවසේ බේරුණා. දෙවෙනි දවසෙත් පින්නතුනි බේරුණා. තුන්වෙනි දවසේ කල්පනා කළා මොන කර්මයක්ද මේ පරිසම් දෙන්නේ. පස්සේ මතක් වුණා පෙර සංසාර ජීවිතයේදී මම අම්මා තාත්තා මරපේකේ විපාකයේ තමයි මේ පස්සෙන් එන්නේ. මට මේකෙන් බේරෙන්න බෑ. කුටිය තුලලා හිටියා. අන්තිමට පින්නතුනි හොරු කුටියේ වට කරලා හාල්ලට තරම් පොඩි වෙනකන් ගහලා තමයි මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතේ පින්නතුන් නැති කළේ. අන්න බලන්නකෝ එතකොට ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානේ. එච්චර හපංකම් කරන්න පුළුවන් මහරහතන් වහන්සේ නමකුත් පින්නතුනි කර්මය පින්නතුනි ඉඩ දීලා බලාගෙන හිටියානේ. ඒ නිසා පින්නතුනි හොඳම දේ තමයි කුසලයේ බලවත් කරගන්න. එතකොට කර්මය යටපත් වෙනවා. ඉතින් නිසා අද අපි මේ ඉගෙන ගත්තේ කෝකාලික සූත්‍රයේ අංගුත්තර නිකාය 6 වෙනි කොටසේ දසක නිපාතේ සඳහන් වන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. එසා මේවා අහනකොට පින්වත්නි කුසලයට ඉක්මන් වෙන්න ඕනේ, අකුසලයට පින්නතුනි බය වෙන්න ඕනේ. එනිසා මේ කෝකාලික සූත්‍ර දේශනාව ශ්‍රවණී කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ සුජීව අමරසිංහ මහත්මයා, ඒ වාගේ වෛද්‍ය කුමුදුනි වල්පිට මහත්මිය, ජයෝදා දියණිය, භරණ පුතුණුවන් සහ බුද්ධික පුතුණුවන් විසින් දායකත්වයේ භාරගෙන කටයුතු කළා. අගෝස්තු 9 වන දින උපන් දිනයේ සමරන ජයෝදා අමරසිංහ දියණියට මේ උතුම් ධර්ම දේශනාවේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවතාවයේ සැලසේවා. දියණියන්ට අසනීපයක් එඩත් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය ධෛර්යය ලැබේවා. උතුම් තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. ජයෝදා අමරසිංහ දියණිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා සාදු කියන්න. ඒ වගේම පරලෝව සපත් ඩීපී වල්පිට ආදරණීය පියාණන්ටත්, මිල්ටන් අමරසිංහ ආදරණීය පියාණන්ටත්, ඒ වගේම කමලා අමරසිංහ මෑණියන්ටත් මේ මම සඳහන් කරන්නට යෙදුණු සියලු දෙනාටමත් මියගිය සංසාරගත සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවතාවයේ සැලසේවායි සාදු කියන ප්‍රාර්ථනා කරන්න. මේ වසංගත තත්ත්වය ඊතා ඉක්මනින් දුර වෙලා ලක්වැසි ලෝවැසි හැමදෙනාටම සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. මේ වසංගතයෙන් මියගිය සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රිලැක්ස් ටීවී ඔස්සේ අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.